ඇත්තටම ස්ප්‍රෙඩ්ෂීට් එකක් කියන්නේ රෝස් කොලම්ස් එහෙම නැත්නම් තීරු පේලි ඒවා එකතු වෙලා හැදෙන සෙල්ස් වලින් අන්තර්ගත ෂීට් එකක්. මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නියුමරිකල් ඩේටා මැනිපුලේට් කරන්න, එහෙම නැත්නම් සෝට් කරන්න, ඇරේන්ජ් කරන්න, ඇනලයිස් කරන්න ඔන්න ඔය වගේ දේවල් සඳහා භාවිතා කරන ඉලෙක්ට්‍රොනික ෆයිල් එකක් තමයි ස්ප්‍රෙඩ්ෂීට් එකක් කියන්නේ. ඉතින් අපි Microsoft Word වල ස්ප්‍රෙඩ්ෂීට් software එකක් විදිහට භාවිතා කරනවා. මේක Office package එකේදී හඳුන්වලා දීලා තියෙනවා. මම අද භාවිතා කරන්නේ Microsoft Excel 2019 කියන version එක. ඉතින් ඔයගොල්ලෝගේ version එක ටිකක් පරණ වුණාට ගැටලුවක් නැහැ. ගොඩක් Excel වල features ගොඩක් දුරට සමානයි. ඉතින් අපි එහෙනම් අපේ පාඩම ආරම්භ කරමු. ඊට කලින් ඔයගොල්ලෝ මේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එතකොට අලුතින් වීඩියෝ එකක් අපි upload කරපු ගමන් ඔයගොල්ලන්ට ඒ සඳහා notification එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම bell icon එක click කරන්න, වීඩියෝ එකට like එකක් එහෙම නැත්නම් comment එකක් add කරන්නත් අමතක කරන්න එපා. හොඳයි අපේ පාඩම ආරම්භ කරමු. මුලින්ම අපි බලමු Excel කොහොමද විවෘත කරගන්නේ කියලා. හරි Microsoft Excel විවෘත කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ search button එකේ type කරන්න පුළුවන් Excel කියලා. එහෙම නැත්නම් start එකේ Office යටතේ තියෙනවා Microsoft Office යටතේ Excel එක select කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම type කරනවා Excel කියලා search button එකේ. ඔන්න මගේ Excel app එක ආවා. මට මෙතන click කරලා Excel එක open කරගන්න පුළුවන්. මුලින්ම අපි බලමු Microsoft Excel වල ඉන්ටර්ෆේස් එක කොහොමද හඳුනාගන්නේ, නැත්නම් අපි මේ වැඩ කරන වින්ඩෝ එක එහෙම නැත්නම් අපේ working area එක කොහොමද තියෙන්නේ කියලා හඳුනා ගැනීම සිද්ධ කරමු. ඔයගොල්ලෝ දන්නවා ඕනෑම පැකේජ් එකක් නැත්නම් ඇප්ලිකේෂන් එකක් ගත්තොත් එහෙම ඒ ඇප්ලිකේෂන් එකේ අලුත් ෆයිල් එකක් ලැබෙනවා. ඉතින් මේ Excel වලදී ලැබෙන අලුත් ෆයිල් එකට අපි කියනවා workbook එකක් කියලා. ඔයගොල්ලන්ට මේ workbook එක ඇතුලේ අවශ්‍ය ප්‍රමාණයට worksheet ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. දැන් අපිට ලැබිලා තියෙනවා අපේ Microsoft Excel වලට අදාළ welcome screen එක. හොඳයි. ඔයගොල්ලන්ට පුළුවන් blank workbook එකට යන්න. ඒ වගේම එහෙම නැත්නම් templates භාවිතා කරලා ඔයාලගේ worksheet එක හදා ගන්න පුළුවන්. අතන මේ templates භාවිතා කරන එකෙන් ඔයගොල්ලන්ට Excel පිළිබඳ ලොකු අවබෝධයක් නැත්නම් සාමාන්‍යයෙන් මේ වගේ ටෙම්ප්ලේට් එකක් භාවිතා කරලා ඒ පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවම අවශ්‍ය විදිහට ඔයගොල්ලන්ට වෙනස් කරලා ගන්නත් පුළුවන්. අපි බලමු more templates කියන එක ක්ලික් කරපුවාම ඔයගොල්ලන්ට අවශ්‍ය ටෙම්ප්ලේට් එක මෙතන කීවර්ඩ් එකක් ටයිප් කරන්න පුළුවන්. අපි දෙමු budget කියලා. මම දැන් budget එකක් search කරනකොට budget වලට අදාළ templates search කරලා පෙන්නනවා. හරි. මේකෙන් ඔයගොල්ලන්ට ඕනි බජට් එකක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට monthly company budget එක, personal monthly budget එකක්. අපි personal monthly budget එකක් අරගෙන create කරමු. හොඳයි. දැන් අපිට මෙතන තියෙනවා instruction sheet එකක්. ඒ වගේම මෙතන අනිත් tab එකේ තියෙනවා personal budget එකක්. සකස් කරපු එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට මේ බජට් එක වැඩි දියුණු කරගන්නත් පුළුවන්, නැත්නම් වෙනස් කරගන්නත් පුළුවන්. මේ වගේ ඔයගොල්ලන්ට ටෙම්ප්ලේට් එකක් භාවිතා කරලත් Excel සකස් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අද අපි ඉගෙන ගන්න අපේම blank workbook එකක් පාවිච්චි කරලා Excel worksheet එකක් කොහොමද හදාගන්නේ කියන එක. ඒ නිසා මම මේ ෆයිල් එක close කරනවා. හොඳයි. අද අපි ඇත්තටම පටන් ගමු. මෙන්න මට මම මේ ෆයිල් එකත් මම අලුත් ෆයිල් එකක් ගන්නවා. ෆයිල් new. මෙතනින් blank workbook කියන එක තෝරගන්නවා. හරි. මට දැන් ලැබිලා තියෙන්නේ blank workbook එකක්. මේ blank workbook එක ගත්තාම අපිට ඉස්සෙල්ලාම කරන්න ඕනි මේ window එක නැත්නම් Microsoft Excel window එක එහෙම නැත්නම් මේ interface එක කොහොමද තියෙන්නේ කියලා අවබෝධයක් ලබා ගන්න. හොඳයි මේ ඉහළම කෙළවරේ තියෙනවා title bar එක. ඔයගොල්ලෝ දන්නවා title bar එකේ දකුණු කෙළවරේ තියෙනවා
මිනිමයිස් බටන් එක తాවකාලිකව ටාස්ක් බාර් එකට ගෙනියන්න පුළුවන්. ඒ වගේම නැවත ගන්න අවශ්‍ය නම් මෙතන ක්ලික් කරලා ගන්න පුළුවන්. ඒ වගේම මැක්සිමයිස් එකෙන් මේ තියෙන මැක්සිමයිස් බටන් එක මේකෙන් කරන්නේ සම්පූර්ණ ස්ක්‍රීන් එකට වින්ඩෝ එක විශාල කරගන්න පුළුවන්. ඒත් එක්කම ක්ලෝස් බටන් එක ක්ලික් කරොත් ඔයගොල්ලන්ට Excel වලින් ඉවත් වීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ වම් පැත්තේ කෙළවරේම තියෙනවා Quick Access Toolbar. Quick Access Toolbar කියන්නේ අපිට නිතර පාවිච්චි කරන කමාන්ඩ්ස් අපිට Quick Access Toolbar එක තුල දාලා තියන්න පුළුවන්. ඒ වගේම දැනට නොමැති tools තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ ස්ථානයේ ක්ලික් කරලා අවශ්‍ය tools add කරගැනීමේ හැකියාව තියෙනවා. හරි මම මේකට ඕපන් කියන එකත් ඇඩ් කරනවා. හරි දැන් මෙතන ඕපන් අයිකන් එක ඇවිල්ලා තියෙනවා. ඔන්න අපි දන්නවා ටයිටල් බාර් එක පිළිබඳ. ඊට අමතරව තියෙනවා ෆයිල් මෙනු එක. අතන මේ ෆයිල් ටැබ් එකේ ගොඩක් වෙලාවට තියෙන්නේ බේසික් කමාන්ඩ්ස් ටික new open info save as print share export ඔන්න ඔය වගේ බේසික් කමාන්ඩ්ස් ටිකක් අන්තර්ගත වෙලා තියෙනවා. බෑක් එක ක්ලික් කරොත් නැවතත් යන්න පුළුවන්. ඊළඟට මේ ටැබ්ස් යටතේ අපේ අනෙකුත් කමාන්ඩ්ස් නැත්නම් අපිට මේ Excel තුල භාවිතා කරන්න පුළුවන් විධාන ගොනු කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්න home tab එක කියන්නේ අපි most frequently use කරන command ටික නැත්නම් නිතර අපි භාවිතා කරන කමාන්ඩ්ස් ටික තමයි මේ home tab එකේ එහෙම නැත්නම් ෆයිල් එකේ ගොනු කරලා තියෙන්නේ. ඒත් එකම insert tab එක තියෙනවා. විවිධ දේවල් ඇතුළත් කිරීම, page layout, formula, data, review, view, help. හරි. මේ වගේ විවිධ tabs වලදී Excel commands දීලා ඇතුළත් කරලා තියෙනවා. හොඳයි ටැබ් එක ක්ලික් කරපුවාම අපිට රිබන් එක තුල බලා ගන්න පුළුවන් මෙන්න මේ කොටසට අපි කියනවා රිබන් එක කියලා. මේ ටැබ් එකට අදාළ කමාන්ඩ්ස් ටික groups විදියට ගොනු කරලා තියෙනවා. හොඳයි ඕගොල්ලන්ට home ටැබ් එක ක්ලික් කරපුවාම පළවෙනියටම තියෙනවා clipboard කියන එක. එතකොට ගොඩක් සමානකම් දක්වන tools ටික එක group එකකට දාලා තියෙනවා. clipboard එකේ තියෙන ඇත්තටම copy කරන්න, cut කරන්න, paste කරන්න මෙන්න මේ වගේ දේවල් ටිකනේ. ඒ ටික ඒ clipboard එක තුල තියෙනවා. ඒත් එක්කම font එක අකුරු සම්බන්ධ දේවල් වැඩි දියුණු කිරීම font group එක තුල ලබා ගන්න පුළුවන්. ඒ වගේම alignment, number, styles, cells, editing හරි මේ වගේ තියෙනවා. හොඳයි ඔයගොල්ලන්ට ඒත් එක්කම මේකේ දකින්න පුළුවන් මෙන්න මේ දකුණු පහළ කෙළවරේ අපිට detail tab එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. detail tab එක මෙතන ක්ලික් කරොත් එහෙම අපි ගමු font කියන එකේ දැනට ඔයගොල්ලන්ට මෙතන පේන්නේ නැති අනිකුත් commands ටික මේ ස්ථානයේ ක්ලික් කරොත් දැන් විවෘත වෙලා තියෙනවා format cells කියන dialog box එක ඇතුලේ font කියන එක. එතකොට මේකේ තියෙන නැති tools උත් මේ tool dialog box එක තුල ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම alignment හරි. අතරම අපේ group එකක තව details අන්තර්ගත වෙනවා නම් මේ detail tab එක ක්ලික් කරලා අපේ අමතර commands ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු අපේ Excel worksheet එක zoom කරගන්න නැත්නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් විදිහට වෙනස් කරගන්නේ කොහොමද කියලා. මේ දකුණු පහළ කෙළවරේ තියෙනවා මෙතන zoom කරගැනීමේ හැකියාව. මෙතන plus එක ක්ලික් කරොත් zoom in නැත්නම් විශාල කරගන්න පුළුවන්. minus එක ක්ලික් කරොත් zoom out කරගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මෙතන අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක slide එක drag කරලා zoom කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි බලමු එතනම තියෙනවා view icons ටික. නැත්නම් මේ workbook එක නැත්නම් worksheet එක බලා ගන්න පුළුවන් ආකාර මේකේ අතරම normal view එක අපි දැන් ක්ලික් කරලා තියෙන normal view එක. ඒ වගේම අපිට මේකෙන් මාරු වෙන්න පුළුවන් page layout view එකට. එහෙමත් නැත්නම් අපිට යන්න පුළුවන් page break view එකට. හොඳයි දැන් නැවතත් මම යනවා normal view එකට ගමන් කරනවා. එතකොට views අතර මාරු වීමේ හැකියාව තියෙනවා මේ දකුණු පහළ කෙළවරේ ක්ලික් කරපුවාම. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙම ස්ථානයේ නැත්නම් sheet 1 කියලා පෙන්නනවා. මෙතන අපි වැඩ කරන worksheet එක බලා ගන්න පුළුවන්. එතකොට worksheet එකක් sheet නමක් වෙනස් කරන්න, sheet එකක් අලුතෙන් add කරන්න, rename කරන්න, tab color එක වෙනස් කරන්න, මේ sheet එක copy කරන්න මේ වගේ දේවල් ගොඩක් මේ sheet tab එක ළඟින් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතන පේනවා plus mark එකක්. මේක ක්ලික් කරොත් අලුත් sheet එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි මම sheet දෙකක් ලබා ගත්තා. නමුත් මම පළවෙනි sheet එකට යනවා. මට අවශ්‍යයි මේ sheet එකේ නම වෙනස් කරන්න. හොඳයි මම මෙතන ඩබල් ක්ලික් කරලත් මට මේ නම වෙනස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ sheet එකේ right click
ෂීට් ටැබ් එක උඩ රයිට් ක්ලික් කරලා රීනේම් එකට යන්න. දැන් ඔයගොල්ලන්ට නම වෙනස් කරන්න පුළුවන්. මම මේකේ නම වෙනස් කරනවා ස්ටුඩන්ට් කියලා. හොඳයි. දැන් මගේ වර්ක්ෂීට් එකේ නම ස්ටුඩන්ට් විදියට වෙනස් කරා. හරි. දැන් මට අවශ්‍යයි මේ ෂීට් එකේ ටැබ් කලර් එක වෙනස් කරන්න. එහෙනම් මම රයිට් ක්ලික් කරලා ටැබ් කලර් එකට දානවා blue. හොඳයි. අනිත් ෂීට් එකට ගියොත් අපිට මේක blue කලර් එකකින් පෙන්නනවා. මම මේ ෂීට් ටැබ් එකේ ටැබ් කලර් එක වෙනස් කරනවා yellow විදියට. හරි. ඔන්න ඔය වගේ අපිට ෂීට් ටැබ් එක වෙනස් කරන්න පුළුවන් කලර් එක. ඒ වගේම මේ ෂීට් එක කොපි කරන්න ඕන නම් move copy යනවා. ඩිලීට් කරන්න අපි හිතමු ෂීට් 2 එක අපිට අවශ්‍ය නැහැ ඒක ඩිලීට් කරන්න ඕනේ. එහෙනම් මම යනවා රයිට් ක්ලික් කරා ඩිලීට් කී එක ප්‍රෙස් කරනවා. හොඳයි. මේ වගේ අපිට ෂීට් වලට අදාළ කමාන්ඩ්ස් ටිකක් එතන ඒ යටතේ හදාගන්න නැත්නම් වෙනස්කම් කරන්න අවස්ථාව තියෙනවා. දැන් අපි බලමු අපේ වින්ඩෝ එකේ නැත්නම් අපේ Excel ඉන්ටර්ෆේස් එකේ සැකස්ම කොහොමද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා මේ A B C ඔය වගේ නම් වලින් තියෙනවා මේවට අපි කියනවා columns කියලා. එහෙම නැත්නම් තීරු. එතකොට මේ වගේ columns ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ කෙලවරට ගියොත් එහෙම මම control key එකත් එක්ක right arrow එක press කරනවා. හරි. අවසාන column එක තමයි XFD. XFD කියන column එක. මම නැවතත් ආපහු ගමන් කරනවා මුලට control එකත් එක්ක home key එක press කරලා. හරි. ඒ වගේ. දැන් මට පුළුවන් මේකේ පේලි මේ 1 2 3 අංක වලින් තියෙන්නේ පේලි. මේකෙත් අපිට පුළුවන් අවසානයට යන්න control key එක press කරගෙන down arrow එක press කරනවා. හොඳයි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ sheet එකේ අවසාන cell එක මෙතන තියෙනවා 1,48,576ක්. හරි. එතකොට ඔයගොල්ලන්ට ප්‍රමාණය හිතා ගන්න පුළුවන් අපේ worksheet එකේ cells කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. අතරම ගත්තොත් එහෙම අපි මෙන්න මේකේ බලමු. ඔන්න මම XFT කියන එකට නම්බර් එක දාලා තියෙනවා 16384ක්. එහෙනම් අපේ worksheet එකේ අවසාන කොලම් එකේ අංකය තමයි 16384ක්. එතකොට අපගේ worksheet එකේ rows තියෙනවා මේ අපි කතා කරන worksheet එකේ rows තියෙනවා 1,48,576ක්. අතර මේ දෙක වැඩි කරනොත් අපිට ලැබෙනවා අපේ worksheet එකේ තියෙන cells ප්‍රමාණය. හොඳයි. දැන් අපි student worksheet එකේ හරි. දැන් අපි ඊළඟට බලමු මේ columns number කරලා තියෙන ABC කියන letters වලින්. අපි දන්නවා alphabet එකේ අකුරු තියෙන 26යිනේ. ඔන්න මම Z එක ගාවට ගියොත් එහෙම හරි. දැන් ඊළඟ කොලම් එක පටන් ගන්නවා AA, AB, AC. හරි. මේ වගේ AZ දක්වා යනවා. ඊළඟට B වලින් BA, BB, BC මෙන්න මේ විදිහට කොලම් නම්බර් වෙනවා. හොඳයි. දැන් අපි දන්නවා කොලම්ස් කොහොමද rows කොහොමද කියලා. හොඳයි. නැවතත් මම control home දීලා පළවෙනි සෙල් එකට එනවා. දැන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ කොටුවකට highlight කරපු කොටුවකට මම select කරපුවාම මේකට අපි කියනවා මේ වගේ කොටුවකට. ඒ කියන්නේ column එකක් සහ row එකක් ඡේදනය වෙලා අපිට ලැබෙනවා cell එකක්. මේ cell එකට අපි කියනවා ඔන්න මම active cell එක. එතකොට මේ cell එක පිළිබඳ විස්තර බලා ගන්න පුළුවන් අපි ඉන්නේ කොහෙද කියලා මෙන්න මේ name box එකේ. දැන් active cell එක තියෙන තැන තමයි name box එකේ පෙන්වන්නේ. ඔන්න දැන් මම මේ cell එක අරන් යනවා D3. name box එකේ පෙන්නනවා D3. දැන් cell name box එකේ පෙන්නනවා A7. මෙන්න මේ වගේ cell එකක් නිරූපණය කරන්න අපි පාවිච්චි කරනවා cell address එක. ඒත් එක්කම ඔයගොල්ලන්ට මෙතන ඉස්සරහින් පේනවා formula bar එක. අපේ cell එකේ යම්කිසි දෙයක් අපි type කරනකොට හරි මේ cell එකේ content එක අපිට formula bar එකේ බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට යම් මේකින් මේ cell එකේ තියෙන content එක වෙනස් කරන්න ඕන නම් formula bar එකේ click කරලා අවශ්‍ය විදිහේ වෙනස්කම සිද්ධ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අවශ්‍ය වෙනස සිද්ධ කරලා enter කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ sheet එකේ cell එක තුල double click කරලා අවශ්‍ය වෙනස කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන්
F2 කියලා ෆන්ක්ෂන් කී එකක් තියෙනවා. F2 එක ප්‍රෙස් කරත් ඔයගොල්ලන්ට එඩිට් කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඔන්න මම මේ සෙල් එකට ගිහිල්ලා ෆන්ක්ෂන් කී වලින් F2 කියන කී එක ප්‍රෙස් කරනවා. ඒත් එඩිට් කිරීමේ හැකියාව ලැබෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු අපේ සෙල් වර්ක්ෂීට් එකේ රේන්ජ් එකක්. එහෙම නැත්නම් group of cells. එහෙම නැත්නම් cells කීපයක එකතුවක්. ඒ වගේ එකට අපි කියනවා cell range එකක් කියලා. හොඳයි. දැන් මම මේ සිලෙක්ට් කරලා තියෙනවා cell range එකක්. මේක පටන් ගන්න cell address එක තමයි B2. අවසන් වෙන එක තමයි B10. එහෙනම් අපි මේ range එක කියනවා B2 to B10. හරි. ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම A2 වල ඉඳලා D10 දක්වා. එතකොට මට මේ cell range එකේ පටන් ගන්න starting cell එක කියනවා A2. එතකොට lower right cell එක තමයි මේකේ අවසාන cell එක. ඒක තමයි D10. එහෙනම් මට ලියන්න පුළුවන් එක A2 වල ඉඳලා D10 දක්වා. හරි. එතකොට cell range එකක් අපි වෙන් කරනකොට මේ colon mark එක මේකේ අතරමැදට දානවා. එතකොට top left cell එකයි lower right cell එකයි තමයි cell range එක ලියනකොට භාවිතා කරන්නේ. හොඳයි. දැන් අපි අපේ worksheet එකක් හදන්න ආරම්භ කරනවා. අපි මේ student details කියන එක click කරපුවාම මේක cell එක overlap එක උඩින් ගිහිල්ලා තියෙනවා. A1 එකේ තියෙන එක B1 එක හරහා ගිහින් තියෙනවා. අපි බලමු පස්සේ මේක කොහොමද වෙනස් කරන්න කියලා. මම දැනට දානවා අපේ ශිෂ්‍යයන්ගේ තොරතුරු වලට student number. Student number, name, අපි subject marks දාමු. sub 1, sub 2, sub 3. හරි. මේ වගේ subject තුනක ලකුණු අපි මේකට ඇතුළත් කරමු. ඒත් එකම මේගොල්ලෝගේ total එක අපි හොයාගන්න බලමු. total එක ඒ වගේම average එක. ඊළඟට අපි බලමු මේ average එක පාවිච්චි කරලා යාළගේ grade එකක් හොයාගන්නේ කොහොමද කියලා. හොඳයි. දැන් මගේ worksheet එකේ සමහර ඒවා cells වල අන්තර්ගතය වැහිලා තියෙනවා. දැන් student number සම්පූර්ණයෙන් පේන්නේ නැහැ. දැන් මේ වෙලාවට මට පුළුවන් මේ cell වලට wrap text කියන option එක apply කරන්න. එතකොට අපේ cell එකේ long text එකක් තියෙනවා නම් column width එක මදි නම් ඒක පෙන්වන්න අපි wrap text එක දාන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පෙන්වනවා මේ cell එක තුලම lines දෙකකට පෙන්නනවා. හරි. හොඳයි. දැන් මම මේ alignments ටිකක් පොඩ්ඩක් හදනවා. මේ දෙකම center කරනවා. shading color එක පොඩ්ඩක් වෙනස් කරනවා මම. all border දෙනවා. හොඳයි. මේ වගේ. දැන් මට පුළුවන් මේ ශිෂ්‍යයන්ගේ අංක ටික ඇතුළත් කරන්න. මම ශිෂ්‍යාංක විදිහට ඇතුල් කරනවා IT 0.1 IT 0.2. දැන් ඔයගොල්ලන්ට පේනවා මම ටයිප් කරනකොටම ඔටෝ කම්ප්ලීට් එකක් එනවා. දැන් අවශ්‍ය නම් මේක වෙනස් ඒක එන්ටර් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය විදිහට ටයිප් කරගෙන යන්නත් පුළුවන්. හොඳයි. දැන් මේ වගේ විශාල තොරතුරු ප්‍රමාණයක් පහලට ටයිප් කරනකොට ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඔප්ෂන් එකක් තියෙනවා Excel වලදී fill handle එක. මෙන්න මේ fill handle එක කියන්නේ මේ දකුණු පහළ කෙළවරට ගියාම fill handle එක විදිහට වෙනස් වෙනවා. මට ළමයි 10 දෙනෙක්ගේ තොරතුරු ඇතුළත් කරන්න ඕන නම් මම fill handle එක ලැබුණට පස්සේ drag කරගෙන යන්න පුළුවන්. ඔන්න මම ළමයි 10 දෙනෙක්ගේ student number එක පහසුවෙන් fill කරගත්තා. හොඳයි. අපි නම් ටිකත් ඇතුළත් කරමු. මම පළවෙනි නම දෙනවා ටෙනුක් යෙනුක තාරුක් ෂෙනුක් අසන්ත ශමිලා අශේන් සචිනී
කැලෝ. හොඳයි. මම ශිෂ්‍යයන්ගේ නම් ටික ඇතුළත් කරා. හොඳයි. අපි දැන් මේකට සබ්ජෙක්ට් වලට මාක්ස් ඇතුළත් කරනවා. ඔයගොල්ලන්ට දැන් අපි බලා ගන්න පුළුවන් මේ සෙල්ස් අතර ගමන් කරන්නේ කොහොමද කියන එක පොඩි අවබෝධයක් ලබා ගමු. අතරම සෙල්ස් අතර ගමන් කරද්දී ගොඩක් වෙලාවට අපි ඇරෝ කීස් පාවිච්චි කරන්න පුළුවන්. මම රයිට් ඇරෝ එක දුන්නොත් දකුණු පැත්තට සෙල් එකක් ගමන් කරනවා. ඒ වගේම ලෙෆ්ට් ඇරෝ එක දුන්නොත් වම් පැත්තට සෙල් එකක් ගමන් කරනවා. ඒ වගේම ඩවුන් ඇරෝ එකකින් පහළටත් අප් ඇරෝ එකකින් ඉහළටත් සෙල්ස් අතර ගමන් කරන්න මේ වගේ ඇරෝ කීස් පාවිච්චි කරනවා. දැන් අපි බලමු ටැබ් කී එක ප්‍රෙස් කරනකොට මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් ඔයගොල්ලන්ට මේ වගේ වර්ක්ෂීට් එකේ තොරතුරු පිළිවෙලට ටයිප් කරන්න අවශ්‍ය නම් ඔයගොල්ලන්ට යන්න පුළුවන් ටැබ් කී එක ප්‍රෙස් කරලා. ඒත් එක්කම shift එකත් එක්ක ටැබ් එක දුන්නොත් ඒකේ රිවර්ස් ඕඩර් එකට ඉදිරියට දකුණට ගියා වගේම shift එකත් එක්ක ටැබ් එක දුන්නොත් එහෙම ආපසු වම් පසට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම enter කී එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම subject marks වලට දෙනවා 95යි 90යි 85යි 65යි 35යි 42යි 25යි 30යි 72යි 98යි. හොඳයි. ඊළඟට අපි දෙනවා දැන් මම මේක පහළට ගියේ එන්ටර් කී එක ප්‍රෙස් කරලා. සබ්ජෙක්ට් 2 වලටත් මම දෙනවා ලකුණු ප්‍රමාණය 98යි 95යි 84යි 70යි 40යි 50යි 30යි 32යි 45යි 90යි. හොඳයි. ඊළඟට අපි බලමු සබ්ජෙක්ට් 3 වලටත් ලකුණු දෙමු. 99යි 94යි 80යි 75යි 45යි 48යි 32යි 33යි 50යි 95යි. හොඳයි. දැන් අපි ශිෂ්‍යයන්ගේ තොරතුරු ඇතුළත් කරලා ඉවරයි. මම මේ ටිකටත් බෝඩර් ඇප්ලයි කරනවා. බෝඩර් ඇප්ලයි කරන්න පුළුවන් ෆොන්ට් එකේ අපිට all border දීලා. හරි. දැන් අපි දන්නවා ඒ වගේම මේ මාතෘකා ටික අපිට පුළුවන් බෝල්ඩ් කරන්න thickness එක වැඩි වෙනවා. ඒ වගේම අන්ඩර්ලයින් කරන්න අවශ්‍ය නම් අන්ඩර්ලයින් කරන්න පුළුවන්. ෆොන්ට් කලර් එක වෙනස් කරන්න ඕන නම් ෆොන්ට් කලර් එක වෙනස් කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන ස්ටුඩන්ට් ඩීටේල්ස් කියන එක මාතෘකාවක් විදිහට අපි ගමු. එහෙමනම් මේ සෙල්ස් හරහා ගිහිල්ලා තියෙනවා. ඒක එච්චරම ලස්සන නැහැ. දැන් අපිට පුළුවන් මේක හදාගන්න merge and center කියන ඔප්ෂන් එක ප්‍රෙස් කරලා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ සෙල්ස් හරහාම සම්පූර්ණ ටික merge කරනවා කියන්නේ සෙල්ස් කිහිපයක් එකතු කරනවා. ඒත් එක්ක මේකෙදි merge and center තියෙන නිසා දැන් ඔයගොල්ලන්ට ඕනම් පුළුවන් මේක unmerge කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් merge විතරක් කරන්න පුළුවන්. merge across merge cells unmerge merge cells. හරි. මේ කමාන්ඩ්ස් වලින් අතරම ඔයගොල්ලෝගේ merge cells කීපයක් එකතු කිරීම කරන්න පුළුවන්. හොඳයි. දැන් අපිට පේනවා මේකේ මේ භාවිතා කරන්න පුළුවන්. දැන් අතරම Excel වල ගත්තාම එක දත්ත වර්ගයක් තමයි label එහෙම නැත්නම් text. ඒතකොට මේ තියෙන්නේ මේ වගේ ඒවා. ඒවා ගොඩක් වෙලාවට සෙල් එකේ වම් පැත්තේ නැත්නම් left align වෙලා පෙන්නන්නේ. තව වර්ගයක් තමයි මේවා numbers නැත්නම් numerical data. මේවා ගොඩක් වෙලාවට calculation වලට භාවිතා කරනවා. එතකොට number වර්ගයේ data එකක් ගොඩක් වෙලාවට සෙල් එකේ right side එකේ තමයි right align විදියට පෙන්නන්නේ. text එකක් left align number එකක් right. අතර මේ උඩ labels ටිකත් අපි center කරේ නැත්නම් ඒවා ගොඩක් වෙලාවට තියෙන්නේ වම් පැත්තෙන් තමයි තියෙන්නේ. හොඳයි. දැන් බලමු ඊළඟ data type එක තමයි formula කියන එක. ඒතරම් formula එකක් කියන්නේ සමීකරණයක්. එතකොට මේ සමීකරණ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි user define.
අනිත් එක තමයි predefined. හොඳයි. user defined formula කියන්නේ අපි සමීකරණයක් හදනවා. ඇත්තටම සමීකරණයක් අපි ලියලා බලමු. මම සමීකරණයක් ලියනවා. සමීකරණයක් ආරම්භ වෙන්නේ සමාන ලකුණේ. එතකොට අපිට පුළුවන් මේක වැරදි දෙයක්. නමුත් අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මේ සෙල් එකට එකතු වෙනවා. එහෙම නැත්නම් අපි ඉස්සෙල්ලාම බලමු වැරදි ක්‍රමයට 95 එකතු කරනවා 98ට එකතු කරනවා 99. හොඳයි. දැන් බලන්න එකතුව අපිට ලැබෙනවා 292ක්. 292ක් ලැබුණා. නමුත් මේ පිළිතුර අපි හිතමු මේ ශිෂ්‍යයාගේ මේ ලකුණු ප්‍රමාණය 96 වෙන්න ඕනේ. මම වෙනස් කරනවා 96 විදිහට. හැබැයි 292 වෙනස් වෙන්නේ නැහැ. මෙතන වෙනස් වුණත් මේකේ වෙනසක් වෙන්නේ නැහැ. හේතුව මේකේ තියෙන 95 90ට හරි. මේක ඇත්තරම වැරදි දෙයක්. ඒ නිසා මම මේක ඩිලීට් කරනවා. අපිට පුළුවන් මේ සඳහා සමාන ලකුණ දීලා සෙල්ස් වල එකතුව ගන්න. එහෙනම් C3ට එකතු කරනවා D3 එකට එකතු කරනවා E3. හොඳයි. දැන් බලමු. දැන් 293 ඇවිල්ලා තියෙනවා. යම්කිසි එකකින් මෙයාගේ ලකුණු 97 වුණා නම් මෙතනත් ලකුණු වගේ 294 විදිහට වෙනස් වුණා. අපි මේක 96 කරමු. 96 292 වුණා. අතරම මෙහිදී ෆෝමියුලා එකදී අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සෙල් රෙෆරන්ස් එකක් තමයි පාවිච්චි කරන්නේ. හරි. දැන් අපි ඊළඟ සෙල් එකට යනවා නම් මේකේ ලියනවා C4ට එකතු වෙනවා D4 එකතු වෙනවා E4. හරි. එන්ටර් කරමු. මේ සෙල් එකට ලියනවා නම් C5ට එකතු වෙනවා D5 එකතු වෙනවා E5. මේකෙදී අපි ලියනවා නම් C6 එකතු කිරීම D6 එකතු කිරීම E6. මේ සෙල් එකට ලියනවා නම් C7 එකතු කිරීම D7 එකතු කිරීම E7. හොඳයි. දැන් මේක ඇත්තටම ප්‍රායෝගික නෑ. මේ වගේ සමීකරණ user defined formula සෙල් එකෙන් සෙල් එකට ලියන්න ගියොත් ඒක ගොඩක් අමාරු කාර්යයක්. හොඳයි. ඒ නිසා මම මේ ටික delete කරනවා. අපිට ලියන්න පුළුවන් පළවෙනි සෙල් එකට ලියලා මේ සෙල් එක fill handle එකකින් එන්න මෙතන දකුණු පහළ කෙළවරට අරන් ගිහලා fill handle එකකින් drag කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන 292 ෆෝමියුලා එක බායක බැලුවොත් එහෙම C4 D4 E4. මේකේ ගත්තොත් C6 D6 E6. ඒ කියන්නේ අනුක්‍රමිකව මේකේ අගය සෙල් එක ෆෝමියුලා කොපි කරද්දී වෙනස් වෙලා තියෙනවා. හොඳයි. අවසාන සෙල් එක ගත්තොත් එහෙම මෙතන තියෙනවා C12 D12 E12. හොඳයි. දැන් අපි බලමු ඇවරේජ් එක කොහොමද හොයන්නේ කියලා. අපිට පුළුවන් ඇවරේජ් එක හොයන්න සමානයි ටෝටල් එක බෙදන්න පුළුවන් 3. සබ්ජෙක්ට් 3ක් තියෙන නිසා. හොඳයි. දැන් මේගොල්ලොන්ගේ ඇවරේජ් මාක්ස් ඇවිල්ලා තියෙනවා. මේකත් අපි ෆිල් හැන්ඩල් එකකින් ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු grade එක හොයන්න. if average greater than or equal to 50 එයා පාස් විදියට දානවා else එයාට අපි ඇතුල් කරනවා fail කියලා. හොඳයි. 50ට වඩා වැඩි නම් එයාට ලබා දෙනවා පාස් කියන එක. එහෙම නැත්නම් අපි යාට ලබා දෙන්න ඕනි fail කියන ලකුණු. මෙන්න මේ වගේ. එතකොට මේ දේ කරන්න අපිට එකින් එක සෙල් එකකින් සෙල් එකට බල ලියන්න හැකියාවක් නැහැ. මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් if කියන ෆන්ක්ෂන් එක. හොඳයි. මම if ෆන්ක්ෂන් එක ලියනවා. මේකේ කොන්දේසිය තමයි නැත්නම් ක්‍රයිටීරියා එක තමයි average එක. එහෙනම් මෙයාගේ සෙල් average එක තියෙන සෙල් එක තමයි G3. G3 greater than or equal to 50. විශාලයි හෝ සමානයි නම් 50ට වඩා එයාට අපි දෙනවා පාස් එකක්. හොඳයි. පාස් කියලා දෙනවා. එතකොට මේ if ෆන්ක්ෂන් එකේ කොටස් තුනක් තියෙනවා. logical test එක,
කියන්නේ කොන්දේසිය, true part එක value true. ඔව් අපේ ක්‍රයිටීරියා එක එහෙම නැත්නම් කොන්දේසිය සත්‍ය වෙනවා නම් මේකේ කරන්න ඕනි පාස් කියලා වැටෙන්න ඕනි. ඒක ටෙක්ස්ට් එකක් නිසා තමයි මම ඩබල් කොටේෂන් ඇතුලේ මේක ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ඒක අසත්‍ය වෙනවා නම් දැන් අපි ලියන්නේ false part එක. අසත්‍ය වෙනවා නම් එයාට ලැබෙන්න ඕනි fail කියන output එක. හොඳයි. parenthesis වහන්න පුළුවන්. අපේ කොන්දේසිය තමයි if function එක. average marks විශාල හරි සමානයි නම් 50ට එයා පාස් වෙනවා true වෙනවා නම් මේ කන්ඩිෂන් එක අසත්‍ය නම් එයා ෆේල් වෙනවා. හොඳයි දැන් අපි බලමු පළවෙනි කෙනා පාස් විදියට ඇවිල්ලා තියෙනවා. හොඳයි අපි අනිත් අයටත් මේ විදිහටම ෆිල් කරන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ට පුරුදු වෙන්න නම් මේක තනි තනියෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ෆෝමියුලා ලියලා ගොඩක්. හොඳයි දැන් මෙයාගේ ඇවරේජ් එක තමයි G4 විශාලයි හරි සමානයි නම් එයාට අපි දානවා පාස් කියලා. එහෙම නැත්නම් එයාට අපි දානවා ෆේල් කියලා. හොඳයි මේ වගේ එකින් එක ඔයගොල්ලෝ ලියලා ප්‍රැක්ටිස් කරනවා නම් හොඳයි. නමුත් මම දැන් මේක ෆිල් හැන්ඩල් එකෙන් ෆිල් කරලා ගන්නවා. හොඳයි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇවරේජ් මාක්ස් 50ට වඩා වැඩි නැත්නම් ඒගොල්ලෝ ෆේල් වෙලා තියෙනවා. මෙතන 55 නිසා එයා පාස් එකක් 94 පාස් එකක්. හොඳයි තවදුරටත් අපි බලමු මේක දශම ස්ථාන 1කට අඩු කරමු. ඒක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. මෙතන තියෙනවා increase decimal කියන එක, මෙතන තියෙනවා decrease decimal කියන එක. අපිට දශම ස්ථාන 1කට අඩු කරමු. ඒ විදිහට වෙනස් කරන්න පුළුවන්. හොඳයි. මේ වගේ එතකොට අපි worksheet එක හදා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අපි බලමු මේ වගේ තීරුවල පළල අඩු වැඩි නැත්නම් වෙනස්කම් කරන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා මේ තීරුවේ ප්‍රමාණය. අපි හිතමු ලකුණු වල ප්‍රමාණය ඔන්න තීරුවල පළල වැඩි. දැන් අපි හිතමු මේක අඩු කරන්න පුළුවන් අපිට ෆෝමැට් වල කොලම් width එක මෙතන තියෙනවා 8.343ක්. මම මේ අගේ 5ක් කරනවා. හොඳයි. දැන් අපේ මේ මම තෝරගත්තු කොලම්ස් වල කොලම් width එක අඩු වුණා. ඒ වගේම මට මේකෙත් පුළුවන් මේ කොලම් දෙකක් වෙන් වෙන ස්ථානයේ පොයින්ට් කරලා අවශ්‍ය පැත්තට ඩ්‍රැග් කරලා තීරුවේ පළල අඩු කරන්නත් පුළුවන්. අනිත් පැත්තට අරන් ගියොත් වැඩි කරන්නත් පුළුවන්. හොඳයි අපි මේ විදිහට තීරු වල පළල වෙනස් කරගමු. හොඳයි දැන් මම මේ ටික පාස් ෆේල් කියන ටික සෙන්ටර් කරනවා. හරි. දැන් අපේ වර්ක්ෂීට් එක හදලා ඉවරයි. දැන් අපි බලමු අලුතෙන් රෝ එකක් අපිට අලුතෙන් ඇතුළත් ඉන්සර්ට් කරන්න ඕනි. එහෙම නැත්නම් තියෙන රෝ එකක් ඩිලීට් කරන්න ඕනි. එහෙම නැත්නම් තීරුවක් ලබා ගන්න කොලම් එකක් ඉන්සර්ට් කරන්න, කොලම් එකක් ඩිලීට් කරන්න. හොඳයි දැන් අපි බලමු අපිට අවශ්‍යයි පේලියක් ඉන්සර්ට් කරන්න. අපි හිතමු මෙතෙන්ද ඉහළින් පේලියක් ඕනි. එහෙනම් මම රෝ නම්බර් 2 එකේ තියලා රයිට් ක්ලික් කරලා ඉන්සර්ට් කරනවා. හරි. දැන් අපිට අලුතෙන් පේලියක් ඇවිල්ලා තියෙනවා. දැන් මම මේ පේලිය මර්ජ් කරනවා. merge and center. හරි. මම මෙතන ටයිප් කරනවා ABC ABC school කියලා අපි ටයිප් කරමු. ABC school. හොඳයි. අලුතෙන් පේලියක් ගන්න අපි දන්නවා. එතකොට කොහොමද අලුතෙන් පේලියක් ගන්නෙ? right click කරා insert එකෙන් ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ටත් මේ අතරට අපි හිතමු 7 8 මේ 8 9ට ඉහළින් පේලියක් ඕනේ නම් අපි පේලි දෙකක් ඕනේ නම් පේලි දෙකක් select කරා insert යනවා. දැන් පේලි දෙකක් ඇවිල්ලා තියෙනවා. අපි හිතමු මේ දෙක ඉවත් කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ දෙක select කරලා right click කරලා delete කරන්න. මේ වගේම පුළුවන් අපිට අලුතෙන් කොලම් එකක් ඉන්සර්ට් කරන්න. හොඳයි. මට අවශ්‍යයි මෙන්න මේ ස්ථානෙට අලුතෙන් කොලම් එකක් ඉන්සර්ට් කරන්න. එහෙනම් මම right click කරලා insert කියන එක press කරනවා. හොඳයි. දැන් මම මේකට දානවා subject sub 4. හරි. මම මේකටත් ලකුණු එකතු කරනවා. 96යි 95යි 87යි 74යි 50යි
46යි 35යි 32යි 52යි 89යි. හොඳයි. දැන් අපේ ටෝටල් එක වෙනස් වෙන්න ඕනේ. දැන් මෙතන දීලා තියෙන්නේ C4 D4 E4 මේ ටික එකතු කරලා තමයි තියෙන්නේ. ඒත් එක්කම මේ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් තියෙනවා. මේ ෆන්ක්ෂන් එකට අපි කියනවා sum ෆන්ක්ෂන් එක. සම් එකකින් කරන්නේ ඇත්තටම සෙල්ස් කීප එක එකතුවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ sum කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා එකතුව ගන්න. දැන් මේකේ තියෙනවා sum එක ඇතුලේ තියෙනවා එකතු අවශ්‍ය පැරන්තිසස් ඇතුලේ තියෙනවා සෙල් රේන්ජ් එක C4 ඉඳලා F4 දක්වා. හරි. දැන් ලකුණු වල ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා 300. හොඳයි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ඇවරේජ් එකත් වැරදි. සබ්ජෙක්ට් 4ක් තියෙනවා. හැබැයි මේකේ බෙදලා තියෙන්නේ අපි 3. ඒ නිසා අපිට ඒ වෙනුවටත් ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ෆන්ක්ෂන් එක අපි මේ ටික ඩිලීට් කරමු. ඩිලීට් කරලා මම ගන්නවා ඔටෝ සම් වල ඇවරේජ් කියන එක. හොඳයි. ඇවරේජ් එකට මම ගන්නවා සෙල් රේන්ජ් එක මෙන්න මේ ලකුණු ටික. මෙතන ඉඳලා C4 ඉඳලා F4 තමයි සබ්ජෙක්ට් එක තියෙන්නේ. මේ සංඛ්‍යාවල සාමාන්‍ය අගය තමයි මට ලබා ගන්න ඕනේ. ඔන්න දැන් මෙයාගේ සාමාන්‍ය අගය 97ක්. හරි. ඔන්න දැන් මම මේකට පාවිච්චි කරා sum කියන ෆන්ක්ෂන් එක. එතකොට ඇවරේජ් එක සාමාන්‍ය ලකුණු හොයන්න මම පාවිච්චි කරා ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක. හොඳයි. ග්‍රේඩ් එක හොයන්න අපි පාවිච්චි කරා if ෆන්ක්ෂන් එක. තව ෆන්ක්ෂන් කීපයක් තියෙනවා. අපි ගමු maximum ලකුණු වල maximum marks minimum average. හොඳයි. දැන් මම මේකටත් මේ සබ්ජෙක්ට් හතරටත් ඕඩ ඇප්ලයි කරනවා. මිනිමම් මාක්ස් හොයන්න මට පාවිච්චි කරන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් තියෙනවා min කියන ෆන්ක්ෂන් එක. වරහන් ඇතුලේ දෙනවා මෙන්න මේ සෙල් රේන්ජ් එක. සෙල් රේන්ජ් එක තමයි C4 ඉඳන් C13 දක්වා. හොඳයි. දැන් මේ මිනිමම් එක මට මේ අනිත් සෙල් සරහත් ෆිල් කරන්න පුළුවන්. හොඳයි. එතකොට අපිට ඇවිල්ලා තියෙනවා සබ්ජෙක්ට් වල අඩුම ලකුණු තියෙන්නේ 25, 2 වල 30, මේක 32, මේකත් 32. sorry මේකට අපි දාන්න ඕන max ෆන්ක්ෂන් එක. අපි මේක වෙනස් කරමු මිනිමම් කියලා. කුඩා මගය මේකට අපි ගමු මැක්සිමම්. හරි. මිනිමම් වැලියු එක ගන්න ෆන්ක්ෂන් එක තමයි min කියලා කියන්නේ. නැවතත් මම කියලා දෙන්නම්. මේ ෆන්ක්ෂන් එක ගන්නේ කුඩා මගය ගන්න ඕනි. සමානයි min වරහන් ඇතුලේ අපේ සෙල් රේන්ජ් එක සිලෙක්ට් කරනවා මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට එනකම්. පැරන්තිසස් වහලා එන්ටර් කරනවා. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන තියෙනවා min කියන ෆන්ක්ෂන් එක. හරි. දැන් min එක ආවා. ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට මේ සෙල් රේන්ජ් එක මෙන්න මේ ටික වෙනස් කරනවා. හරි. දැන් මේකත් ගත්තොත් එහෙම මම මේ ටික ෆිල් කරනවා මේ පැත්තට. හරි. දැන් මේ කියන රේන්ජ් එකේ කුඩාම අගය 25යි. D15 අපි ගමු මෙතන ඉඳලා මෙතෙන්ට. මේක ගත්තොත් සෙල් රේන්ජ් එක මෙතන ඉඳලා මෙතෙන්ට. ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් මේක සෙල් රේන්ජ් එක
මෙතන ඉඳලා හොඳයි. හොඳයි දැන් අපි බලමු මිනිමම් එක අපි හොයන්න දන්නවා මිනිමම් හොයන්නේ සෙල් රේන්ජ් මිනිමම් කියලා දීලා සෙල් හොයන්න ඕනේ ලකුණු හොයන්න ඕනේ සෙල් රේන්ජ් එක දෙනවා. හරි දැන් අපි බලමු මැක්සිමම් හොයන්න ඕනේ මැක්සිමම් හොයන ෆන්ක්ෂන් එක තමයි මැක්ස් වරහන් ඇතුලේ දෙනවා සෙල් රේන්ජ් එක. මට මේ රේන්ජ් එක තමයි පළවෙනියටම හොයන්න ඕනේ. හරි දැන් මේ අලගේ ආවා විශාලම ලකුණු ප්‍රමාණය 98යි. මේක මට අනිත් සෙල් වලටත් ෆිල් කරන්න පුළුවන්. දැන් මේකේ ආවා හරි. ඒ වගේම ඇවරේජ් එක හොයන්න ඕනේ. ඇවරේජ් එක හොයන ෆන්ක්ෂන් එක තමයි ඇවරේජ් වරහන් ඇතුලේ මම දෙනවා ඇවරේජ් එක හොයන්න ඕනේ සෙල් රේන්ජ් එක මෙතන ඉඳලා මේ අවසානයේ දක්වා. හරි. දැන් මේකත් මට ෆිල් හැන්ඩල් එකෙන් අනිත් සෙල්ස් හරහා ඩ්‍රැග් කරලා ගන්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා කොලම් එකක් ඉන්සර්ට් කරන්න, ඒ වගේම රෝ එකක් ඉන්සර්ට් කරන්න. හරි. ඔටෝ ෆිල් හැන්ඩල් එකෙන් ෆෝමියුලා ෆිල් කරගන්නේ කොහොමද? මෙන්න මේ කරුණු අපි අද දවසේ සාකච්ඡා කරා. හරි. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ වර්ක්ෂීට් එක තවදුරටත් වැඩි දියුණු කරන්න පුළුවන්. අපි තුන් මේක අවසානයේ බොක්ස් බෝඩ් එකක් දාන්න ඕනි කියලා. තික් අවුට්සයිඩ් බෝඩ් එකක් ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. දැන් අපේ වර්ක්ෂීට් එක හදලා ඉවරයි. අපි නැවතත් පොඩ්ඩක් බලමු අද දවස ඇතුළත අපි සාකච්ඡා කරපු දේවල් ටික මොනවද කියලා. අද දවසේ අපි සාකච්ඡා කරා Excel විවෘත කරගන්නේ කොහොමද කියලා. සර්ච් බාර් එකේ Excel කියලා ටයිප් කරලා ගන්න පුළුවන්. ඒ වගේම blank workbook එකක් ගන්න කොහොමද? ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් කොහොමද කියලා. ඒතකොට ටෙම්ප්ලේට්ස් වර්ග ටෙම්ප්ලේට්ස් කියන්නේ අතන ප්‍රී-බිල්ට් එකක්. මේක කොහොමද සර්ච් කරලා ටෙම්ප්ලේට් කීවර්ඩ් එකක් දීලා ටයිම් ෂීට් එකක්, ෆයිනෑන්ස්, ස්ටුඩන්ට් බජට් ඔය වගේ දේවල් අපිට සර්ච් කරලා ගන්න පුළුවන්. අපි අලුත් workbook එකක් ගත්තා. ෆයිල් නිව් ගිහිල්ලා ඒ වගේම නැවිගේට් ඉන්ටර්ෆේස් එක ගැන අපි ඉගෙන ගත්තා. ටැබ්ස්, ගෲප්ස්, ඊළඟට ඩයලොග් බොක්ස් කොහොමද විවෘත කරගන්නේ, ඊළඟට මල්ටිපල් ටැබ්ස් අපි කතා කරා. හෝම් එක, ඉන්සර්ට් එක, මේ වගේ ටැබ්ස් ගැන කතා කරා. ඊළඟට විවිධ වර්ගයේ ගෲප්ස් තියෙනවා කිව්වා. දැන් හෝම් ගත්තොත් එහෙම ක්ලිප්බෝඩ් එක, ෆොන්ට්, අලයින්මන්ට් මේ වගේ සමාන දේවල් එකතු කරලා ගෲප්ස් හදලා තියෙනවා. ඒවා පිළිබඳව අපි සාකච්ඡා කරා. ඊළඟට සූම් කරන විදිහ මෙන්න මේ දකුණු පහළ කෙළවරින් සූම් ඉන් සූම් අවුට් විශාල කරන්න එහෙම නැත්නම් කුඩා කරන්න ඒවා කොහොමද කරන්නේ කියලා. ඊළඟට views ගැන කතා කරා. normal view එක, page layout එක, ඒ වගේම page break preview එක මේ දේවල් කතා කරා. ඊළඟට sheet tab එක කොහොමද අපි sheet එකක් අලුතෙන් ගන්නෙ, delete කරන්නේ, rename කරන්නේ, move copy කරන්නේ. හරි මේ වගේ දේවල් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ගත්තා කොලම් කොහොමද හැදිලා තින්නේ ABC කියලා ওই විදිහට යනවා. මේ වගේ කොලම්ස් තියෙනවා 16384ක්. ඒ වගේම පේලි තියෙනවා. පේලි 1 2 3 කියලා නම්බර් වෙනවා. ඒ වගේ පේලි තියෙනවා 1,46,578ක්. ඊළඟට සෙල් ඇඩ්‍රස් එකක් ගැන කතා කරා. සෙල් ඇඩ්‍රස් එක අපිට බලා ගන්න පුළුවන් නේම් බොක්ස් එකේ. ඊළඟට නේම් බොක්ස් එක සෙල් ඇඩ්‍රස් එක බලන්න පුළුවන්. ඒ වගේම රේන්ජ් එකක් කතා කරා. රේන්ජ් එකක් කියන්නේ සෙල්ස් ගෲප් එකක්. ඒකේ ආරම්භක එක සහ අවසාන සෙල් එක දීලා සෙල් රේන්ජ් එකක් හඳුන්වලා දෙන්න පුළුවන්. කොලම් විත් එකක් වෙනස් කරන්නේ කොහොමද? රෝ හයිට් එක වෙනස් කරන්නේ. එතන රෝ හයිට් එක වෙනස් කරන්නේ මෙන්න මේ රෝ දෙකක් වෙන වෙන තැන ඉහළට පහළට අදින්න අපිට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සෙල් එක කන්ටෙන්ට් එක වැඩි නම් කොලම් විත් එක මදි නම් ඒක පෙන්වන්න අපිට wrap text එක භාවිත කරන්න පුළුවන්. මෙන්න මේ ස්ථානයේ ක්ලික් කරලා ඒ වගේම merge කරනවා කියන්නේ සෙල්ස් කිහිපයක් එකතු කරන එක. ඒ වගේම navigation button arrow keys වලින් end එකකින් tab එකකින් ඊට පස්සේ control home එකකින් පළවෙනි සෙල් එකට A1 එකට යන්න පුළුවන්. control එකත් එක්ක arrow keys දීලා ඒ තීරුවක හරි පේලියක හරි අවසානයේ දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ෆන්ක්ෂන්ස් ටික කතා කරා. sum එක, max එක, min එක, average එක අපි count එක ඉදිරියේදී කතා කරමු. ඒ වගේම
මේ දේවල් ටික තමයි අද අපේ පාඩමේදී කතා කරේ. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වර්ක්ෂීට් එක හදලා මේක හොඳින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අපි ඊළඟ ලෙසන් එකේදී එක්සෙල් වල තවදුරටත් ඉගෙන ගමු. හොඳට මතක තියාගන්න මේක නිතර ප්‍රැක්ටිස් කරන තරමට ඔයගොල්ලන්ට ඊළඟ ලෙසන් එක ඉතාමත් ලේසි වෙයි. හොඳයි. නැවතත් මම කියනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඔයගොල්ලන්ගේ notification ලබා ගන්න නම් bell icon එක press කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත්, ඔයාලගේ යාළුවෝ අතර මේක share කරන්නත් අමතක කරන්න එපා. ඊළඟට අපි බලමු Excel වල දෙවෙනි පාඩමෙන් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට ආයිබෝවන්. මම ලසන්ත IT YouTube channel එක වෙනුවෙන්